නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහෙවත් පින්වතුනි, සුපින්බර අරුණෝදයේම උතුම් දහම් පදයක් ශ්‍රවණය කරමින් පින්වතුන්ලා කවුරුත් සතුටුයි සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් ජීවිතය ගත කරන්න. ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරනවා කියන එක, සැප සනීපෙට ගත කරනවා කියන එක අපේ ජීවිත හැමෝගෙම ජීවිතවල තියෙන හීනයක්, කැමැත්තක්. හැබැයි පින්වතුනි, සැහැල්ලුව කියන එක වරදවා නොගත යුතු එකක්. ඕනවට වඩා ජීවිතේ සැහැල්ලුවට ගන්න හොඳ නැහැ. ගිහි ජීවිතේ ඕනවට වඩා සැහැල්ලුවට ගන්න හොඳත් නැහැ. පැවිදි ජීවිතේ ඕනවට වඩා සැහැල්ලුවට ගන්න හොඳත් නැහැ. මේ ජීවිතේට වෙන්නේ මොකද්ද? අපි මේ ජීවිතේ ගත කරනකොට අනුක්‍රමිකව අපිට මේ කුමක්ද වෙන්නේ? මේ ජීවිතෙන් පස්සේ මරණින් මතු අපට කුමක්ද වෙන්නේ? අපට තියෙන රැකවරණය මොකද්ද? මේ සම්බන්ධයෙන් අවධානයක් තියෙන්න ඕන. මේ සම්බන්ධයෙන් අවධානය නැතුව ඔහේ සැහැල්ලුවේ ගත කරන ජීවිතෙන් යහපතක් සිද්ධ වෙන්නේ. ඒ නිසා සැහැල්ලුව කියන එකත් හොඳට තෝරා බේරා ගත යුතු එකක්. දැන් බටහිර ජාතිකයෝ එහෙම ගත්තොත් ඒගොල්ලන්ට අහිමි වෙලා තියෙන්නේ ඒක. සැහැල්ලුව කියන එක හරියට තෝර බේරගෙන නැහැ. සැහැල්ලුවේ සීමාව දන්නේ. ඕනවට වඩා සැහැල්ලුවට ජීවිතය ගත්තොත් ඒ ජීවිතේ වරදිනවා. එනිසා ජීවිතේ වරද්දවා නොගැනීම පිණිස අපේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන්න ඕන කාරණාවක්. සැහැල්ලුව, විනෝදය ඕනවට වඩා ගන්න හොඳ නැහැ කියන එක. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ විදිහට විකාශනය කරන්න දායකත්ව දරන්නේ ග්‍රීසියේ පදිංචි පින්වත් ශීලා පෙරේරා කෝඤ්ඤාරිස් මහත්මිය සහ නිකොලාවෝස් කෝඤ්ඤාරිස් මහතා සහ සයිප්‍රසී පදිංචි පින්වත් ගිම්හානි පෙරේරා අලහකෝන් මහත්මිය. ඒ අයගේ ප්‍රධාන අරමුණ 2010 ජනවාරි මාසේ 14 වන දින මිය පරලොව ගිය පින්වත් ජේ.එල්.පී.එස්. පෙරේරා පියාණන්ට පින් අනුමෝදනා සිදු කිරීම. ඒ වගේම අද දවසේ 79 වෙනි ජන්මදිනය සමරන පින්වත් දයා පෙරේරා මෑණියන්ට මේ පිනෙන් නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා කියන අදහසින් ආශිර්වාද කිරීම. පින්වතුනි, අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උතුම් ගාථා රත්න 3ක් දේශනා කළා. ඒ කාලේ පැවිද්ද සැහැල්ලුවට අරගෙන හිටපු භික්ෂුවක් අරඹයා. මේ ගාථා බොහෝම අර්ථවත්. මේ ගාථා බොහෝම වටිනවා. ජීවිතයක් ඇතුලේ මේ ගාථාවල් හොඳට අර්ථ වශයෙන් රඳවා තබා ගන්න පුළුවන් නම් ජීවිතේට ගොඩාක් වටිනවා. අඩු ගණනේ අපිට මේ උතුම් බුද්ධ භාසිතය සජ්ජායනා කරන්නවත් ලැබෙනවා නම් මේක පවා ලාභයක්. ඒ නිසා පින්වතුන්ලාට අපි මේ සජ්ජායනා කරනු ලබන ගාථා මේ දේශනා මාලාවේදී අපි නිරන්තරයෙන් සිහිපත් කරන ගාථා ඔබට තිරේ දර්ශනය වෙනවා. ඒ දර්ශනය වෙන ගාථා වන්දනා කරගෙන, හිත් පහන් කරගෙන, අනේ අපට මේ නොයෙක් දේ කතා කරන කටවල් වලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය
සජ්ජායනා කරන්න ලැබුණානේ කියන සතුටින් සජ්ජායනා කරමු. මාත් එක්කම පින්වතුන්ලාත් සජ්ජායනා කරන්න. කුසෝ යථා දුග්ගහිතු හත්තමේවානුකන්තති සාමඤ්ඤං දුප්පරාමට්ඨං නිරයායුපකඩ්ඩති. වරදවා ඇල්ලූ විටදි කුසතන තුවාල වෙන්නේ තම අතමයි. මහනකමත් වරදවා ගත්ත විට ඇදගෙන යන්නේ නිරයටමයි. මහනකම ඕනවට වඩා සැහැල්ලුවට ගත්තොත් හරියට කුසතන ගහක් වැරදියට ඇල්ලුවා වගේ. සාමාන්‍යයෙන් ওই මාන ගස් කුසතන ගස් වගේ ගස් වැරදියට අල්ලලා ඇද්දොත් එහෙම ඒ අල්ලපු අතම කැපිලා යනවා. ඕන් ඔය වගේමයි මේ මහනකම උනත් සැහැල්ලුවට අරගෙන වරද්දා ගත්තොත් ඒ මහනකම විසින් නිරයටම අදගෙන යනවා. පැවිද්දාටත් එච්චරනම් ගිහියා ගැන කවර කතාද? ගිහි ජීවිතේ ගත කරනකොට දැන් සාමාන්‍යයෙන් පැවිද්දෙකුගේ පරිහානිකර තත්ත්ව සමාජයට ප්‍රකටයි. සමාජ නිතර කතා කරනවා මේ ස්වාමීන් වහන්සේලා මෙහෙම කරනවා කියන නොඑක ආදී වශයෙන් ওই මාධ්‍ය වල අපිට දකින්න ලැබෙන්නේ භික්ෂුවකගේ දෙන්නෙකුගේ යම් යම් පරිහානි තත්ත්වනේ. ඒවා සම්බන්ධයෙන් මිනිස්සු නොඑක ආකාරයෙන් මහා ඉහළ තියාගෙන දැන් අපි මාධ්‍ය ගත්තත් එහෙමනේ. ලංකාවේ මාධ්‍ය ගත්තත් ඒවා තමයි ඉස්සරහටම දාන්නේ. ඒවා ඉස්සරහට දාලා ඒක මේ ලංකාවේ සිද්ධ වෙන මහා බරපතල එකක් විදිහට මේ භික්ෂුවකගේ යම් කිසි මේ සුළු අත්තරදීමක් වෙනවා නම් එක භික්ෂුවක් භික්ෂුන් වහන්සේලා දෙනමක් ඒක මහා ඉහළින් ඉස්මතු කරලා කතා කරනවානේ. සාමාන්‍යයෙන් ජනමාධ්‍ය ගත්තත් සමාජ මාධ්‍ය ගත්තත් ඊළඟට පත්‍ර ආදී ගත්තත් ඒකනේ ස්වභාවයනේ. නමුත් සාමාන්‍ය පැවිද්ද නොලැබූ මිනිස්සුන්ගේ පරිහානි තියෙනවා අන්තෙට. ඒවා පේන්නේ, ඒවා කතා කරන්නේ, ඒවා ප්‍රකට නැහැ. ඉතින් මම මේක කිව්වේ පින්වතුනි මේ පැවිදි ජීවිතේ ගත කරන කෙනෙකුගේ පැවිද්ද නම් චුට්ටක් හරි පේනවා ප්‍රකටයි. තමුන්ගේ පරිහානිය ගිහි ජීවිතේ ගත කරන කෙනාගේ පරිහානිය ඒක ප්‍රකට නෑ. ඒ නිසා ඒක තමන් ප්‍රකටව බලලා තමන්ව රැක ගන්න ඕන. තමුන්ගේ ජීවිතේ වුණත් සැහැල්ලුවට ගත්තොත් සැහැල්ලුවෙන් කටයුතු කරන ජීවිතේ පමණ තේරුම් අරගත්තේ නැත්නම් අවසානයේ නිරේට ඇදගෙන යන්නේ. බලන්න සැහැල්ලුවෙන් විනෝදෙන් කියලා සත්තු මරනවා ඇතෙම්මු. විනෝදෙට කාන්සියට කියලා බිලි බානවා. ඔය පිටරට මිනිස්සු තුවක්කු අරගෙන ගිහිල්ලා විනෝදෙට සත්තු දඩයම් කරනවා. විනෝදය සැහැල්ලුව හිතේ බර හැල්ලු වෙනවා කියනවා මාළු ටිකක් බෑපුවම. ඒ සැහැල්ලුව නිරේට අරයි යනවා. සැහැල්ලුවට කියලා සල්ලාලකම් කරනවා නිරේට අරයි යනවා. විනෝදෙට කියලා බොරු කියනවා හොඳම බොරුව ලොකුම බොරුව තෝරනවා නිරේට අරයි යනවා. කේලම් කියනවා සමගි බිඳවනවා නිරේට අරන් යන්නේ. ඔහේ හිස් වචන කතා කරගෙන ඉන්නවා සැහැල්ලුවට කියලා නිරේට අරගෙන යන්නේ. ඉතින් ඒ නිසා සැහැල්ලුව කියන එක වරදවා ගත්තොත් එහෙම ඒක නිරේ ගමනට හේතු වෙනවා. යං කිංචි සිතිලං කම්මං සංකිලිට්ඨං ච යං වතං සංකස්සරං බ්‍රහ්මචරියං නතං හෝති මහඵලං. බුරුලට ඇල්ලූ විට කිසිවක් කිලුලට පත්වී තිබෙන වස්ත්‍රයත් පිරිසිදු නැති විට බඹසර සිල් එයින් මහත් ඵල ලබා නොදෙයි. යම්කිසි කෙනෙක් මේ ජීවිතය සම්බන්ධයෙන් පැවිද්දට පත් වෙලා ඉන්නේ ස්ථීර අදහසක් නැතිවන. පැවිදිච්ච භික්ෂුවක් ඉන්නවා. දැන් අර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ පැවිද්ද සැහැල්ලුවට ගත්ත භික්ෂුවට නෙමෙයි කියන්නේ. ස්ත්‍රීද අදහසකින් තොරව තමන්ගේ සීලාදී ගුණධර්ම බුරුලට ගත්තනම් කිලුටු සහිත විදිහට නම් බඹසර රක්ෂා කරන්නේ. මහානකම සැක කටයුතු නම් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ කියනවා. මේ ජීවිතේ
සැහැල්ලුවට අරගෙන ගුණයක් හරියට වඩා ගන්නේ නැතුව නම් ගත කරන්නේ. ගිහියාටත් ප්‍රතිඵල නැත, පැවිද්දාටත් ප්‍රතිඵල නැත. බාහිරට ප්‍රකට වෙන එක නෙමෙයි වැදගත්. බාහිරට සිවුරු පොරවා ගත්තු පමණින්, බාහිරට උපාසකෙක් උපාසිකාවක් විදිහට පෙනුණු පමණකින් එයාගේ ජීවිතේට මහත්ඵලයක් උපදින්නේ. මහත්ඵලෙ උපදින්නේ තමන්ගේ අභ්‍යන්තරයේ ගුණ වඩනවා නම් විතරමයි. තමන්ගේ ජීවිතය ගැන හොඳට ජීවිතයට වටින්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන කෙනෙක් ගුණධර්ම දියුණු කරනවා නම්, පින් කුසල් වඩනවා නම්, සුචරිතයේ හැසිරෙනවා නම්, ආන්නේ එබඳු මිනිසයා තමයි ජීවිතේ දියුණුවක් කරා යන්නේ. ගිහියා වේවා පැවිද්දා වේවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෛරාචේ කෛරාතේනං දල්හමේනං පරක්කමේ සිතිලෝහි පරිබ්බාජෝ භීයෝ ආකිරතේ රජන්. ඉදින් කරනා හොඳ දෙයක් වෙද වීරියෙන් දැඩි අදිටනින් කළ යුතුයේ හොඳ දෙය මහනකමද බුරුලට ගත්තොත් බොහෝ කෙලෙස් වැගිරෙනු නියතයි. සීලාදී ගුණධර්ම දියුණු කරනවා නම් ඒ ගුණධර්ම කෙරෙහි කෙනෙකුගේ හිත දල්හ පරක්කම තියෙන්න ඕන, දැඩි වීරියකින් පරාක්‍රමකින් යුක්තවයි. පැවිද්ද කියන එක ඕනවට වඩා ලිහිල්ව ගත්තොත් බොහෝ විට සිද්ධ වෙන්නේ කෙලෙස් වැගිරෙන එක. මේ පැවිදි ජීවිතයට ආපු කෙනෙක් වුණත් පැවිදි ජීවිතය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුෙකුට ලබන්න තියෙන දුර්ලභ වටිනා ජීවිතයක්නේ. ඒක උනත් සැහැල්ලුවෙන් ගත්ත කෙනාට කෙලෙස් වැගිරෙන්න හේතු වෙනවා. නිසා ජීවිතය කියන එක පින්වතුනි සැහැල්ලුවට අරගන්න හොඳ නැහැ. ජීවිතේ රකින්න මහන්සි ගන්න ඕන. ජීවිතේ රකින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ඒ ගැන දේශනා කළා මෙන්න මේ විදිහට. අකතං දුක්ඛතං සේයෝ පච්චාතපති දුක්ඛතං කතං ච සුඛතං සේයෝ යං කତ୍වා නානුතප්පති. නොකල යුතු යම් දෙයක් ඇතනම් උතුම්මය එය නොකොට සිටි විට නොකල යුතු දේ කිරීමෙන් හේ පසුතැවෙමින් සිටි. යමක් කොට නොතැවෙයිද පසුවට හොඳින් කළ ඒ දෙය උතුම්. ඔන්න ඔහොම තමයි ජීවිතේ හදාගත යුත්තේ. නොකල යුතු යම් දේ තියෙනවාද ඒ දේ නොකර ඉන්න එකම උතුම්. නොකල යුතු දේවල් කයින් දුෂ්චරිතය නොකල යුතුයි. නොකර ඉඳීමයි හොඳ. වචනයෙන් දුෂ්චරිතය යෙදීම නොකල යුතුයි. නොකර ඉඳීමයි හොඳ. මනසින් දුෂ්චරිතය යෙදීම නොකර ඉඳීමයි හොඳ. ඒක නොකර ඉන්නම ඕන. ඊළඟට ආජීවය ජීවත් වෙන පිළිවෙල වරදවා ගැනීම නොකල යුතු දෙයක්. ඒක නොකර ඉඳීමමයි හොඳ. දැන් මත්පැන් මත්ද්‍රව්‍ය ආදී පාවිච්චි කරනවා නම් ඒක නොකල යුතු දෙයක්. නොකර ඉඳීමමයි හොඳ. අසත්පුරුෂයාගේ ආශ්‍රය නොකර ඉඳීමමයි හොඳ. ඊළඟට තමන්ගේ ජීවිතේ පරිහානියට හේතු වෙන දේවල් පුරුදු කරන එක. අපි ගත්තොත් සුරා දුහෘත, ස්ත්‍රී දුහෘත, ඊළඟට අක්ක දුත්ත කියලා කියන්නේ සූදුවට ලොල් වීම. මේවා නොකල යුතු දේ නොකර ඉඳීමමයි හොඳ. ඇයි එහෙම නොකර යුතු ඉඳීමමයි හොඳ කියලා කියන්නේ? ඒ දේවල් කරපු කෙනාට පච්චාතපති දුක්ඛතං පස්සේ මහා විඳවන්න සිද්ධ වෙනවා. දැන් බලන්න ওই പ്രേත වස්තු වල එහෙම ඇතැන් අවස්ථාවල ප්‍රේතයෝ හම්බ වෙනවා. ඒ ප්‍රේතයෝ කියනවා අනේ ස්වාමීනි මම මේ විඳවන්නේ ප්‍රාණඝාතය කරගෙන. ඇතමෙක් කියනවා මම මේ විඳවන්නේ හොරකම් කරලා. ඒක අවස්ථාවක ප්‍රේතෙක් හමුණා. ඒ ප්‍රේතයාගේ ඇඟේ නූල් පොටක් නැහැ. නාරද මහතෙරුන් වහන්සේ අහනවා මොකෝ මේ ඇඟේ නූල් පොටක්වත් නැතුව විලි වහ ගන්නවත් විදිහක් නැතුව? අනේ ස්වාමීනි මං විහිළුවට යාළුවන්ගේ වස්ත්‍ර හොරකම් කළා. විහිළුවට කරලා. සැහැල්ලුවෙන් විනෝදයෙන් විහිළුවක් කරලා.
බලන්න නොකළ යුතු දේ කළේ කැරකිලා එනවා. ඊළඟට එක අවස්ථාවක තියෙනවා එක ප්‍රේතියක්ව හමු වෙනවා. ඒ ප්‍රේතියගේ මුළු ශරීරෙම පින්වතුනි මේ ඒ പ്രേත ලෝකෙම ඉන්න බොහොම දරුණු සුනකයෝ සම්පූර්ණයෙන් ඒකේ කෑලි කඩ කඩ කනවා. ඒ වෙඩි කියන්නේ මනුස්ස ලෝකේ නම් බල්ලෙක් මේ ශරීරේ කඩ කඩ කනකොට අපි මැරිලා යනවනේ. වැඩි වෙලාවක් ඒ දුක විඳ විඳ ඉන්න වෙන්නේ අපිට සිහි නැතුව යනවා. ඊට පස්සේ ඒ බල්ලා තවදුරටත් කෑවොත් එහෙම අවයව වලට හානි වෙලා මැරිලා යනවා. මේක പ്രേත ලෝකේ විඳවන්නම හැදිලා තියෙන්නේ. ඇට සැකිල්ල මතු වෙනකන් කනවා. ඇට සැකිලිත් පළලා කනවා. මැරෙන්නේ. ඒ වේදනා ඔක්කොම දැනෙනවා. සාමාන්‍යයෙන් පින්වතුන්ලා ඔය තුවාල එහෙම සිද්ධ වෙච්ච වෙලාවල මතක ඇති. අපේ සාමාන්‍යයෙන් තුවාලයක් වුණොත් එහෙම තුවාලේ හිරි වැටෙනවානේ. හිරි වැටිලා ඒ වේදනාව පොඩ්ඩක් අපිට නොදැනී යනවා. මේ പ്രേත ලෝකවල එහෙම කතන්දර නෑ. නිරේ එහෙම කතා නෑ. අර ඔක්කොම දැනෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිරේ උපන්න කෙනාගේ ශරීරයේ දැවෙනකොට ඇට සැකිලි වලින් දුන් දානවා. ඒ දුන් දාන බව එයාට දැනෙනවා. ඒ දුන් දාද්දී දැනෙන වේදනාව එයාට දැනෙනවා. උහුලන්න අමාරු වේදනාව උහුලන්න සිද්ධ වෙනවා. දැන් අර ප්‍රේතිය උහුලන්න අමාරු දුකක් උහුලනවා. අහනවා ඇයි මේ කියලා. සල්ලාලකම් කරලා ස්වාමි පුරුෂයාට හොරින් වෙන වෙන මිනිස්සුන්ගේ ඇසුරට ගිහිල්ලා ඒක ආරංචි වුණාට පස්සේ ස්වාමි පුරුෂයා ඇහුවා ඔයා ගැන මට මෙහිම ආරංචියක් තියෙනවා ඇත්තද බොරුද? එතකොට මේ කාන්තාව අඬන්න ගත්තා. අඬා කිව්වා අනේ මං ඔයාට එහෙම කරනවද? මං එහෙම කරා නම් ඔය මිනිස්සු කියන වචනේ සත්‍යයක් නම් මගේ මේ ශරීරේ කන් මුඩු බල්ලෝ ඇවිල්ලා කෑලි කෑලි වෙනකන් කන්න ඕන. ඇට සැකිල්ල පෑදෙනකන් කන්න ඕන. ඔය මිනිස්සු කියන කතාව ඇත්තක් නම් කියලා කොහොම හරි එදා ගොඩින් බේරගත්තා ඒක. එදා බේරගත්තා. පස්සේ විඳවනවා. ඒ නිසා නොකල යුතු දේ නම් නොකල යුතුමයි. නොකල යුතු දේ කරන්න ගිහිල්ලා පස්සේ තැවෙන්න වෙනවා. එක් අවස්ථාවක ප්‍රේතෙක් හමු වුණා නාරද මහරහතන් වහන්සේට. ඒ ප්‍රේතයාගේ මේ ශරීරයේ මිනිස්සෙක්ගේ වගේ ඔළුව ඌරෙක්ගේ වගේ. ඒ ඌරාගේත් කට විශේෂයි. ඒ කටින් දිව එල්ල වැටෙනවා. මේ දිවේ සම්පූර්ණයෙන්ම පිංගුතුනේ සිලි සිලි ගාලා පණුව මේ පණුව දිව කනවා. ගන්ධස්තරේ ලං වෙන්න බෑ. නාරද මහතෙරුන් වහන්සේ ළඟට වඩිනකොට උන්වහන්සේගේ ආනුභාවයට ඒ ස්වභාවයන් චුට්ටක් වෙනස් වුණා. නාරද මහතෙරුන් වහන්සේ අහනවා මොකෝ මේ ඌරු කටක් ගඳ ගහනවා. කිව්වනේ ස්වාමීනි ඌරු කටක් ලැබෙන දේවල් කළානේ මම බොරු කිව්වා, කේලම් කිව්වා, ගුණවතුන්ට අපහාස කළා, නිඳා කළා. ස්වාමීනි දැන් විඳවනවා කිව්වා. බලන්න පසුතැවිල්ල. ඒ නිසා පස්සේ පසුතැවෙන්න සිද්ධ වෙන යම් මේ නොකල යුතු දේවල් තියෙනවා නම් ඒවා නොකර ඉන්න එකමයි හොඳ. කතංච සුකතං සෙය්‍යෝ කල යුතු දේ තියෙනවා. ප්‍රාණඝාත නොකර සිටීම කළ යුතුයි. සොරකම් නොකිරීම කළ යුතුයි. වැරදි කාම සේවනයෙන් වැළකීම කළ යුතුයි. බඹසර හැසිරිය යුතුයි. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීම කළ යුතුයි. ඊළඟට බොරු කේලම් හිස් වචන පරුස වචන වලින් වැළකීලා සත්‍ය වචන කතා කිරීම, සමගිය ඇති වෙන වචන කතා කිරීම, ඊතා මිහිරි වචන කතා කිරීම, අන් අයට වැදගත් වටිනා ධර්මය කතා කිරීම, අර්ථය කතා කිරීම කළ යුතුයි. ඊළඟට ගුණවතුන්ට නිନ୍ଦා අපහාස නොකර සිටීම කියන එක කළ යුතුයි. සාමාන්‍යයෙන් ওই ගුණවත් උත්තමයන්ට නිନ୍ଦා අපහාස රැලි යනවනේ. අනේ පිංගුතුනේ තමන් දන්නේ නැති ඒවාට තමන් සමහරවිට දන්නේ නැහැ. තමන් හරියට ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලත් නැහැ. ගුණවතෙක් සම්බන්ධයෙන් මඩ ප්‍රචාරයක් හදනකොට අනේ කට ගහගෙන යනවා. අඟල් 2යි 3යි මේ කට. ඒ කටින්ද පුරව ගන්නවා සංසාරෙට පුරව ගැනින්න බලන්න ඔය සමාජ මාධ්‍යෙම පිංගුතුලා පරිහරණය කරන හින්දා තේරෙනවා ඇති. පුරව ගන්නවා සසරට. උහුලන්න බැරි දේවල්. ඒ නිසා මේ
වචනේ රැක ගැනීම කියන එක කළ යුතුයි. ඊළඟට හිතින් මෙත්සිත වැඩිය යුතුයි. මුදිතාව වැඩිය යුතුයි. ද්වේෂ නොකර මෛත්‍රී සහගත හිතවිලි වලින් සිටිය යුතුයි. අනිත් අයගේ දියුණුව පැතිය යුතුයි. මිත්‍යා දෘෂ්ටික නොවිය යුතුයි. බුදුරජාණන් වහන්සේ සරණ යෑම කළ යුතුයි. ධර්මයේ සරණ යෑම කළ යුතුයි. ශ්‍රාවක සංගරුවන සරණ යෑම කළ යුතුයි. දම්පැන් පූජා කිරීම කළ යුතුයි. සිල් රැකීම කළ යුතුයි. භාවනාව කළ යුතුයි. මේ ආදී වශයෙන් කළ යුතු දේ තියෙනවානේ. මව්පිය උපස්ථානය කළ යුතුයි. ගුරුවරුන්ට සත්කාර කිරීම කළ යුතුයි. සෑය බෝධිය වැඳ පුදා ගැනීම කළ යුතුයි. මේ දේවල් කරන්න ඕන. ඇයි මේ කරන්න ඕන කියලා කියන්නේ? යං කତ୍වා නානු තප්පති. ඒ දේවල් කළාට පස්සේ පසුතැවිල්ලක් උපදින්නේ නැහැ. ඒ දේවල් කරපු අයට යම් කලක ජීවිතේ සුගති ලෝකවල උපන්නට පස්සේ මම පින් කරගත්තා කියන සතුට තමයි ලැබෙන්නේ. අද දැන් ධර්ම දානය කරන පින්වතුන්ලා යම් දවසක මේ පිනින්ම ධර්ම අවබෝධ කරද්දී ආන්න එදාට කොච්චර සතුටක්ද? ධර්ම දානය කිරීම නිසා යලි යලිත් ධර්මයේ ලැබෙනකොට කොච්චර සතුටක්ද? ධර්ම දානයෙන් කරන්නේ සත්පුරුෂයාගේ ඇසුරට යොමු කිරීම. යලි යලිත් සත්පුරුෂයාව මුණ ගැහෙනකොට අසත්පුරුෂ ඇසුර අහිමි වෙලා යනකොට කොච්චර සැපක්ද? අන්නේ නිසා. ඒ නිසා ඒ ගැන කොහොමද අපි දරාගන්නේ? කළ යුතු දේ නම් කළ යුතුමයි. කළ යුතු දේ නම් කළ යුතුමයි. බුදුරජාන් වහන්සේ දේශනා කළ ජීවිතේ රැක ගැනීම ගැන මෙන්න මෙහෙම. නගරං යතා පච්චත්තං ගුත්තං සන්තර බාහිරං එවං ගෝපේත අත්තානං khanovo ma upacchaga khanatitahi sochanti nirayam hi samappita ඈත පිටිසර නගරයක් ඇතුළත පිටත සොඳ ලෙස මනවින් රකින්න විලසින් තමා මනවින් රැක ගනිව් ලද උතුම් සන සම්පත ඉක්ම යන්නට ඉඩ නොදෙව් මේ මොහොත අහිමි වූ විට නිරයේ පිද ශෝක කරත්මය. ජීවිතය කියන එක රැක ගන්න ඕන කියනවා රාජධානියක් වගේ. මනාකොට ආරක්ෂා සංවිධානය කරලා සොර සතුරන්ගෙන් උවදුරු වෙන්න නොදී නගර රකින්නවනේ. බලන්න දොරටු පාලකයෝ දාලා පවුරු බැඳගෙන දියාගල් බැඳගෙන සෑහෙන මහන්සි අරන් නේද නගරයක් ආරක්ෂා කරගන්නේ. නගරයක් රැක ගන්නවා වගේ මේ ජීවිතය කියන එක රකින්න ඕන කියනවා. ඉතින් සැහැල්ලුවෙන් කරන් කොහොමදනේ? ජීවිතය කියන එක ගොඩාක් කැපවීමෙන් රකින්න ඕන. මොන වගේද පින්වතුනි ජීවිතේ රකින්නේ? ජීවිතේ රකින්න උවමනා කරනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තුලින් තමයි ජීවිතය කියන එක ගැන අපිට හොඳ දැක්මක් හැදෙන්නේ. ශ්‍රද්ධාව නැත්නම් ඒ දැක්ම නෑ. දැන් බලන්න අන්‍යාගමික මතිමතාන්තර පිළිගන්න අය ඉන්නවනේ. ඉතින් ඒ අය ඒ දේ පිළිගන්නවා. ඒක පින්වතුනි ඒ අයගේ රුචිකත්වය. දැන් අපිට මොකක් හරි වාසනාවකට පිනකට බුදුරජාන් වහන්සේගේ වචනය රුචි වුණානේ. ඒ රුචි වෙච්ච කෙනා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් බලද්දි පේනවා තමන් අකුසල් කරොත් තමන්ට මොකද්ද වෙන්නේ? තමන් කුසලයේ හැසිරුණොත් තමන්ට කොච්චර රැකවරණයක් තියෙනවද? සංසාර ගමන කියන්නේ මොකක්ද? තමන්ට රැකවරණය පිණිස තියෙන්නේ මොනවද? මේ පේනවා. මේ පේන්නේ කුමකින්ද? ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව නැති කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපුවම මොකෝ වෙන්නේ? ඒ පුද්ගලයා ධර්මයේ තියෙන එකක් ගානේ බොරු කියන්න දඟලනවා මිසක් ශ්‍රද්ධාවක් නෑනේ. ජීවිතේ දකින්න බෑ. ජීවිතේ රැකගන්න තියෙන ප්‍රධානම එකක් ශ්‍රද්ධාව. ඊළඟට අපිට උපකාර කරනවා පව් කරන්න ලැජ්ජාව, හිරි. ඊළඟට උදව් වෙනවා පව් කරන්න බය, ඔත්තප්ප. ඊළඟට උදව් වෙනවා සිහිය,
කුසල් අකුසල් හොඳ නරක පින් පව් මේ හැම දේම හඳුනගන්නේ සිහියෙන්. සිහිය Tamanට තියෙන්න ඕන. සිහියක් ඇතුව ජීවිතය ගත කරන්න ඕන. ඊළඟට අපිට උදව් කරනවා නුවණ. ඊළඟට අපට උදව් කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගොඩාක් ඉගෙනගෙන ඇති කරගන්න දහම් දැනුම. දැන් බලන්න මේ ධම්මපදයේ දේශනා මාලාව අපි අරුණෝදීම දැන් කාලයක පටන් සිද්ධ කරන්නේ පින්වතුනේ මේ වෙනකොට ධම්මපදයේ දේශනාවන් 300 ගණනකුත් ධම්මපදයේ ගාථාවන් 300 ගණනකුත් ඉක්මවා අපි මේ දේශනා මාලාවේදී කතා කළා. සුළුපටු දහම් දැනුමක් නෙමෙයි. මේ දේශනා මාලාව කෙනෙක් මුල ඉඳලා ශ්‍රවණය කළා නම් සුළුපටු දහම් දැනුමක් නෙමෙයි හැදෙන්නේ. ආන්ගේ දහම් දැනුම අපට උදව් කරනවා. එතකොට මේවා තමයි අපට උදව් වෙන්නේ. ඒ හිරියොතප් ඇසුරෙන් අපි ඇති කරගන්න සිල්වත් බව අපට උදව් වෙනවා. මේ වගේ ජීවිතේ රැකෙනවා. මේ වගේ විතරමයි ජීවිතේ රැකෙන්නේ. ඔබ හිතන්න ඔබ මේ සමාජයේ ජීවිතේ ගත කිරීම වෙනුවෙන් සල්ලි හම්බ කරනවා. සල්ලි වලින් ඔබ රැකෙනවද නැද්ද? ඔබට රැකවරණයක් තියෙනවා. හැබැයි මෙලොවට මේ ජීවිතේ ගත කරන ටික කාලෙට රැකවරණයක් තියෙනවා. අපි ගත්තොත් සල්ලි වලින් අපිට මේ ජීවිතේ බේත් හේත් ටික අරගන්න පුළුවන්. අපිට ලෙඩක් දුකක් හැදීගෙන එනකොට ඔන්න බේත් හේත් ටික අරගන්න පුළුවන්. හොඳ තැනකින් channel කරලා හොඳට බෙහෙත් ටික ගන්න පුළුවන්. හොඳ ලොකු හොස්පිටල් එකක අපිට ඇඩ්මිට් වෙන්න පුළුවන්. එතනින් ප්‍රතිකාර ටික ලබා ගන්න පුළුවන්. හැබැයි සල්ලි වලට කවදාවත් ලෙඩ නොවි ඉඳීම කියලා එකක් ගන්න පුළුවන්ද? බෑ. සල්ලි වලට නිරෝගීකම කියන එක අරගන්න බෑ. ආරෝග්‍ය කියන එක සල්ලි වලට ගන්න පුළුවන් එකක් නෙමෙයි. සල්ලි වලට ගොඩාක් ලොකු ගෙවල් හදන්න පුළුවන්. සල්ලි වලට හිතේ සතුට හදන්න බෑ. මේ විදිහට ගත්තොත් අපිට බාහිරින් එකතු කරගන්න ධන සම්පත්, අපේ ඉන්න ඥාති සමූහය, අපි මේ වෙන කිසිම දෙයකින් අපට රැකවරණයක් නැහැ. රැකවරණේ තියෙනවා අපේ ළඟ අපේ සන්තකයේ තියෙනවා නම් ශ්‍රද්ධාව. අපේ සන්තකයේ තියෙනවා නම් සීලය. අපේ සන්තකයේ තියෙනවා නම් හිරියොතප්. අපි ළඟ තියෙනවා නම් වීරියක්. අපි ළඟ තියෙනවා නම් සිහියක්. අපි ළඟ තියෙනවා නම් දහම් දැනුමක්, ප්‍රඥාවක්. මෙන්න මේ දේවල් තමයි අපට උදව් කරන දේවල්. මේ දේවල් වලින් තමන්ව රැකගන්න කියනවා. ඇයි රැකගන්න ඕනේ? ඒ රැකගන්න බැරි වුණොත් එහෙම මේ ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ පවතින කාලයක ලබන මනුස්ස ජීවිතයටයි. ඒ මනුස්ස ජීවිතයේ ක්ෂණ සම්පත්තිය අහිමි වුණොත් මෙතනදී රැකවරණේ සලසා ගන්න බැරි වෙච්ච කෙනාට යන්න වෙනවා නිරේ. නිරේ ගියාට පස්සේ ඉතුරු වෙන්නේ ශෝකය විතරයි. අනේ මං කළ යුතු දේ කරගත්තේ නෑ. නොකළ යුතු දේ කර හිටියා. කළ යුතු දේට අවධානය යොමු කළේ නෑ. නොකළ යුතු දේවල් ඔහේ කර මං වාසය කළා කියලා තැවීම විතරක් ඉතුරු වේවි. එහෙම සිදුවීමක් වුණානේ නන්දිය උපාසකතුමාගේ බිරිඳට. ඇයගේ නම රේවති. නන්දි උපාසකතුමා දම්පින් කරනකොට රේවති එව්වාට හූල්ලා හිටියා. රේවති ඒවට සතුටුන්නේ. අවසානයේ රේවතිය නිරේ යනවා. ඇය නිරේ උපදිනකොට ඇය කිව්වා කියනවා අනේ මම ආයෙත් වතාවක් මේ නිරයෙන් ගොඩට ආපු දවසක මනුස්ස ලෝකෙක ඉපදිලා මං හොඳට තෙරුවන් ගැන හිත පහදව ගන්නවා. මං හොඳට දම්පැන් පූජා කරනවා. මං පින් කරගන්නවා කියා නිරේ වැටුණා. කරගන්න ලැබිච්ච අවස්ථාව අහිමි කරගත්තා. ඉතින් ඒ නිසා ඒ වගේ පසුතැවීමක් ජීවිතේට උරුම කරගන්න එපා කියලයි මහා කාරුණිකයන් වහන්සේ මේ අවවාද කරන්නේ. අලජ්ජිතායේ ලජ්ජන්ති ලජ්ජිතායේන ලජ්ජරේ මිච්ඡාදිට්ඨි සමාදානා සත්තා ගච්ඡන්ති දුග්ගතින්. ලැජ්ජා නොවිය යුතු දේ ගැන ලැජ්ජාවට පත්වෙත්නම් ලැජ්ජා විය යුතු දේ ගැන කිසි ලැජ්ජාවක් නැත්නම් මිසදිටු ගත්තේ හැමදෙන
දුගතියෙහිම උපත ලබති. ලැජ්ජාවට පත් නොවිය යුතු දේ ගැන ලැජ්ජා වුණා කියලා ඇති වැඩක් නෑ. දැන් තරුණ වයසේ දූල පුතාලා ඉන්නවා සමහරලාවට ධර්මය අහන්න ලැජ්ජයි. සිල් ගන්න ලැජ්ජයි. පන්සලකට විහාරස්ථානයකට ගොඩ වෙන්න ලැජ්ජයි. යාළුවෝ තලුව නිකන් මොකද්ද වගේ. Taman ධර්මයක් පැත්තට යොමු වෙන්න ලැජ්ජයි. තරුණ වයසේම මේ ධර්මයේ පැත්තට යොමු වුණොත් එහෙම කට්ටිය මොනවා කියයිද දන්නේ. ලැජ්ජයි. ලැජ්ජා නොවිය යුතු දෙයකට ලැජ්ජාව ඇති කරගෙන ඒ ලැජ්ජා නොවිය යුතු දෙයකට ලැජ්ජාව ඇති කරගත්තා කියලා යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ලැජ්ජා විය යුතු දේවල් තියෙනවා. ඒවට කිසි ලැජ්ජාවක් නැහැ. බොරු කියන්න කිසි ලැජ්ජාවක් නැහැ. කේලමට කිසි ලැජ්ජාවක් නැහැ. ඔහේ වල්පල් කතා කර කර ඉන්න කිසි ලැජ්ජාවක් නැහැ. දුෂ්චරිතයට කිසි ලැජ්ජාවක් නැහැ. එව්වා කිසිම ලැජ්ජාවක් නැතුව කරනවා. ඊළඟට ඇඳුම් ආයතමක් අදින්න ගියත් ඒ ගැන ලැජ්ජාවකුත් නැහැ. ඕන විදිහකට ලැජ්ජාව කියන එක ලැජ්ජා විය යුතු තැනදී නසා ගන්නවා. ලැජ්ජා විය යුතු තැන ලැජ්ජාව නසා ගන්නවා නම් ලැජ්ජා නොවිය යුතු තැන ලැජ්ජා වුණා කියලා ඒකෙන් කිසිම පළක් ජීවිතයට ලැබෙන්නේ නැහැ. කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ අවසානයේ මිසදිටු මතයක සමාදන්ව වාසය කරන ඒ කෙනා මරණින් මත්තේ දුගතිය යාම පමණයි. අභයේ භය දස්සිනෝ භයේචා භය දස්සිනෝ මිච්ඡා දිට්ඨි සමාදානා සත්තා ගච්ඡanti දුග්ගතින්. බය හට ගන්නැති දේගෙන බය ඇති තැන ලෙස දකින්ද බය හට ගන්නා දේගෙන බයක් නොමැති ලෙස දකින්ද මිසදිටු ගත්නේ හැම දින දුගතියෙහිම උපත ලබති. බය වෙන්න ඕන දේවල් තියෙනවා. ඒවට බය නැහැ. බය ඇති කරගත යුතු දේ තියෙනවා. ඒවට බයක් නැහැ. හැබැයි බය නොවිය යුතු දේවල් වලට බොරුවට බය වෙලා ඉන්නවා. ඒ බඳු කෙනාට එහෙම බය වුණා කියලා යහපතක් සැලසෙන්නේ නැහැ. දැන් අපේ අය නැකතට බයයි. නැකතේ තප්පරේ එහෙ මෙහෙ වෙයි කියලා බයයි. කිරි උතරන්න හරියටම වෙලාවට ඉතිරුන් නැත්තම් කියලා බයයි. රතිඤ්ඤේ නැකතරම්පත් උනේ නැත්තම් බයයි. නාන ප්‍රකාර බයවල් තියෙනවනේ. එක එක බයවල්. ඊළඟට සුබ ගමනක් යන්න කකුල මාරුනොත් කියලා බයයි. දිශාව මාරුනොත් බයයි. පාට මාරුනොත් බයයි. නොඑක් දේ. හැබැයි හරියටම නැකතට හරි තප්පරයට පටන් ගන්නවා ඇතැම් කටයුතු හොඳට බීගෙන බොන්න බය නැහැ. සත්තු මරන්න එහෙම බයක් නැහැ. අනිකුත් කටයුතු වලට එහෙම බයක් නැහැ. තමන්ගේ ජීවිතේ අකුසල් වෙනුවට බයක් නැහැ. පව් කෙරෙනුවට බයක් නැහැ. බය විය යුතු දෙයට බය වෙන්නේ බය නොවිය යුතු දෙයකට බයක් ඇති කරගෙන සිතක් සැලසෙන්නේ. කෙනෙක් සුබ වර්ණීම හොයාගෙන සුබ වර්ණීම හැමදාම ඇඳ ඇඳ හිටියත් සිතක් වෙන්නේ. ඒ කෙනා සුබ නැකතට හැමදාම උදේ නැගිට්ටත් සිතක් වෙන්නේ ජීවිතේට. ඒ නිසා බය විය යුතු දේත් බය නොවිය යුතු දේත් හරියට අඳුන ගන්න ඕනේ. හරියට අඳුන ගන්න නම් මොකද්ද කළ යුත්තේ? ධර්ම ඉගෙන ගන්න ඕනේ. බුදුරජුන්ගේ ධර්ම ඉගෙන ගන්න ඕනේ. ඒ ධර්ම ඉගෙනගෙන මේක හරියට හදාගත්තොත් ඒ කෙනාට රැකවරණයක් තියෙනවා. නැත්තම් මොකද්ද වෙන්නේ? මිච්ඡා දිට්ඨි වැරදි දෘෂ්ටියක යා සමාදන් වෙලා ඉඳලා අන්තිමේ මරණින් මත්තේ දුගතිය තමයි කියන උරුම වෙන්නේ. අවජ්ජේ වජ්ජ මතිනෝ වජ්ජේචා වජ්ජ දස්සිනෝ මිච්ඡා දිට්ඨි
දිට්ඨි සමාදානා සත්තා ගච්ඡanti දුග්ගතින් නිවැරදි ලෙස ඇති දේ ගැන දැනගනිත්ද වැරදි ලෙසට වැරදියටම තිබෙනා දෙය නිවැරදි ලෙස දැනගනිත්ද මිසදිටුගත් ඒ හැම දින දුගතියෙහිම උපත ලබති. යම් කිසි කෙනෙක් වැරදි දේ වැරදි විදිහට අඳුන ගන්නට අදක්ෂ නම් නිවැරදි දේ නිවැරදි විදිහට අඳුනා ගන්නට අදක්ෂ නම් වැරදි දේ ගැන නිවැරදි කියලා හිතනවා නම් නිවැරදි දේ ගැන වැරදි කියලා හිතනවා නම් එයාට වැරදුනා. ඒ වැරදිච්ච වැරදිල්ල දුගති විපාකකින් කෙලවර වෙන්නේ. ගොඩාක් පින්වතුනි මේ ලෝකේ දෘෂ්ටි අරගත්තාම එතන තියෙන්නේ. ඒ දෘෂ්ටි නොයි ඥානා මත තියෙනවනේ. ඉතින් මිනිස්සු එක එක දේවල් වල සමාදන් වෙනවා. ආගමික මතවාද ගත්තොත් එහෙම ලෝකේ කොච්චර තියෙනවද? ඉතින් ඒවා අතරේ යම් මිනිස්සෙකුට හරිම දේ හම්බ වෙනවා කියන එකට තමයි අපිට කියන්න තියෙන්නේ වාසනාව, පින කියලා. ඒ හරිම දේ හම්බ වුණාට පස්සේ ඒ හරිම දේ හම්බ වෙච්ච කෙනාට ලැබෙන ලාභය තමයි හරි දේ හරි කියලා දැනගන්නටත් වැරදි දේ වැරදි කියලා දැනගන්නත් ලැබෙනවා. අපි හිතමු ඔය ආගමික මතවාද ඔක්කොම බැහැර කරපු කෙනෙක් ඉන්නවා කියලා. ඕවා වැළඳගෙන ඉඳීම තමයි කරදරේ කියලා. එයාට තරක අහිමි වෙනවනේ. එයාට හරි දේ හරි කියලා දකින්න එක අහිමි වෙලා යනවා. වැරදි දේ වැරදි කියලා දකින්න එක අහිමි වෙලා යනවා. ඉතින් ඒකට ඇත්තටම ඒක සාංශාරික ගමනේ තමන් රැස් කරගන්න පිනක් එක බැඳිලා තියෙන දෙයක්. ඒ පිනෙන් තමයි හරිම සත්පුරුෂයාව අපට මුණ ගැසලා දෙන්නේ. දැන් බලන්න මේ මනුස්ස ලෝකෙට එනකොට අපිට උපදින්න කොච්චර රටවල් තියෙද්දීද අපි මේ ලංකා භූමිය උපන්නේ නේ. ලංකා භූමිය උපන්න නිසා අපි සිංහල භාෂාව අපිට ඉගෙන ගන්න ලැබුණා. අපේ සාමාන්‍ය භාෂාව උනේ සිංහල භාෂාව. මෙන්න අපි ලංකා භූමිය උපදිනකොට අපි සිංහල බස අපිට යම් පමණකට මේ සිංහල භාෂා දැනුම හැදෙනකොට දැන් මේ ලෝකේ සිංහල කතා කරන්නේ කී දෙනාටද? සිංහල කතා කරන්නේ සුළු පිරිසක් නේ. ඒ සුළු පිරිසට සිංහලෙන් සරල සිංහලෙන් උතුම් ශ්‍රී සද්ධර්මයේ ඉස්මතු කරන කල්යාණ මිත්‍රෙකුගේ ඇසුර ලැබෙනවා. මේවා සංසාරේ කරපු පින් නෙමෙයිද? ඒකාන්ත කොට සසරේ කරන ලද පින්. ඒ පින ලැබිච්ච නිසා තමයි අද අපිට හරි දේ වැරදි දේ අඳුන ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා සසරේ කරපු පිනකට ඒ ලැබිච්ච අවස්ථාවේ පින්වතුනි පින වෙනසෙන්නේ නැති වෙන විදිහට අපි ජීවිතේ ගොඩනගා ගන්න දක්ෂතාවය ඇති කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම වජ්ජංච වජ්ජතෝ ඤත්වා අවජ්ජංච අවජ්ජතෝ සම්මා දිට්ඨි සමාදාන සත්තා ගච්ඡanti සුග්ගතින්. වැරදියටම ඇති දේ ගැන වැරදි ලෙසම හඳුනාගෙන නිවැරදි ලෙස ඇති දේ ගැන නිවැරදි ලෙස හඳුනාගෙන සම්දිටු ගත්තේ හැමදෙන සුගතියෙහිම උපත ලබති. යම් කෙනෙක් වැරද්ද විදිහට අඳුනා ගන්නවා නම් නිවැරදි දේ විදිහටම අඳුනා ගන්නවා නම් ඒ කෙනා ගාව තියෙන දෘෂ්ටිය හරි. ඒකට තමයි කිව්වේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය තියෙන කෙනාට සුගති රැකවරණය ලැබෙනවා. ඉතින් ජීවිතේ යම් කලක අහිමිලා යනකොට සුගති රැකවරණය හැදෙන්නේ අපේ ගාව සම්මා දිට්ඨිය තිබුණොත්. එහෙම සම්මා දිට්ඨිය තිබ්බ දුවක් එක අවස්ථාවක ඈ බමුණු ගමක වාසය කළේ. ඇයට තිබුණා සොඳුරු දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය තමයි යම් කිසි කෙනෙකුට උදව් උපකාර කළොත් යම් කිසි කෙනෙකුට ධනකින් පැනකින් සංග්‍රහ කළොත් ඒක වැරද්දක් නෙමෙයි කියලා. ඇත්තටම දන් දීම කියන එක සම්බන්ධයෙන් යමෙකුට තියෙනවා නම් මේක හරි කියලා දැක්මක් එයාගේ දැක්ම හරිනේ.
බුදුරජාන් වහන්සේ වදාළේ හරි දෘෂ්ටියට අයිති දේවල් මොනවද? අත්ති දින්නම් දන් දීමේ විපාක ඇත. අත්ති යෙට්ටං පුද සත්කාරයේ විපාක ඇත. අත්ති හුතං උපස්ථාන කිරීමේ විපාක ඇත. අත්ති සුකට දුක්කටානං කම්මානම් පලං විපාකෝ සැප දුක් කර්මවලට සැප දුක් විපාක යහපත් අයහපත් විපාක ඇත. අත්ති අයං ලෝකෝ මෙලොවක් ඇත. අත්ති පරෝලෝකෝ මෙලොවින් පසු උපදින පරලොවක් ඇත. අත්ති මාතා මව් කියා ගරු කටයුතු විශේෂ කාන්තාවක් මේ ජීවිතයට එනකොට බොහෝ උපකාර කරපු ස්ත්‍රියක් ඇත. අත්ති පිතා පියා කියා මේ ජීවිතයට පැමිණෙද්දී බොහෝසේ උදව් උපකාර කළ උතුම් පුරුෂයෙක් ඇත. අත්ති සත්තා ඕපපාතිකා ඕපපාතිකෝ පහළ වෙන සත්වයෝ ඕපපාතික උපතක් කියා දෙයක් ඇත. පින් කරන තැනැත්තෝ ඕපපාතිකෝ සුගතියේ උපදී. පව් කරන තැනැත්තෝ ඕපපාතිකෝ නිරයේ ප්‍රේත ලෝකයේ උපදී. ඊළඟට අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා යේ ඉමංච ලෝකං සයංච ලෝකං සයං අභිඥා සච්චී කତ୍වා පවේදෙන්තිති. මෙලෝ පරලෝ දෙලොවම දියුණු කරන ලද නුවණින් අවබෝධ කරගෙන ජීවිත අවබෝධයේ පිණිස දහම් අවවාද කරනු ලබන බුද්ධාදී සත්පුරුෂයෝ නුවණැතියෝ ලොව ඇත. ඒකත් සම්මා දිට්ඨියට අයිති එකක්. සම්මා දිට්ඨියට අයිති එකක්. එතකොට මේ සම්මා දිට්ඨිය යම් කෙනෙක් ළඟ තියෙනවා නම් එයාගේ ජීවිතේ රැකෙනවා. අර දුව ගාව ඒක තිබුණා. මෙයා හිටියේ හැබැයි බමුණු ගමක. මේ බමුණු ගමට බුදුරජාණන් වහන්සේත් මහා සංඝරුවනත් වැඩම කළා. ওই ගමනක් යන ගමන් තමයි චාරිකාවේ වඩිද්දී ඒ ගම හරහා යන්න සිද්ධ වුණේ. මේ ගම හරහා පින්වතුනි මෙහෙම වැඩම කරනකොට මේ බමුණෝ තීරණයකට ආවා කල්ැතුවම එකම භික්ෂුවකටවත් පැම් පොදක් වතුර බිඳුවක් දෙන්නේ මේ ගමේ. එතකොට ඒකුම් දානේ ප්‍රතික්ෂේප කළා. දන් දීම ප්‍රතික්ෂේප කළා. ඔක්කොම ලිම්පවා වැහුවා. එතකොට අර එක්තරා භික්ෂුවකට මේ ගම මැද්දේදී තද පිපාසයක් ඇති වුණා. ඒ භික්ෂුන් වහන්සේ වතුර ඩිංගෙත්තක් හොයාගෙන එනකොට එක ගෙදරක මිදුලකට ඇවිල්ලා මිදුලේදී කලන්ත දාලා වැටුණා. ඒ ගෙදර තමයි අර දුව හිටියේ. මේ දුව කල්පනා කළා අනේ මේ කලන්ත දාලා මේ අපහසු වෙලා වැටුනේ වතුර පිපාසයෙන්. මේ උත්තමයාට වතුර වීදුරක් දෙන්න ඕන මං. ඇය වතුර කෝප්පයක් මේ භික්ෂුවට පූජා කළා. ඒ භික්ෂුව එය වළඳා සූපත් වෙලා වැඩම කළා. කවුරු හරි ඕක දැක්කා. දැකලා සංඝයා මේ ගම්මානෙන් වැඩියාට පස්සේ මේ ගමේ ප්‍රධානීන්ට දැනුවත් කළා. අසවල් කෙල්ල නීතිය කැඩුවා. මම මගේ දෑහැට දැක්කා. තමන්ගේ නිවසට ඇවිල්ලා මිදුලේ ඇද වැටිච්ච භික්ෂුවට අසවල් කෙල්ල වතුර එක පූජා කළා කියලා. ඉතින් මේකට නඩුවක් කතා වුණා. ඒ නඩුවේ ප්‍රතිඵලය විදිහට බමුණෝ තීරණය කළා මෙහෙම මේ කරපු වැරද්ද වෙනුවෙන් අපිට දෙන්න තියෙන්නේ මේ ගෑනු ළමයාට මරණ දඬුවම් විතරයි, වෙන දඬුවම් නැහැ. ගල් ගහලා මරන්න ඕනේ කිව්වා. එතකොට බමුණෝ අහනවා දැන් තී වැරද්ද පිළිගන්නවද? මේ කිව්වා නෑ මං වැරද්දක් කළේ නෑ. පැම් පිපාසෙන් හිටපු කෙනෙකුට පැන් වීදුරුවක් දෙනවා කියන එක වැරද්දක් නෙමෙයි. මං වැරද්දක් කළේ නෑ. මං කළේ හරි දෙයක්. ඇය තමන් හරි දෙයක් කළා. අර භික්ෂුව මා නිසා සුවපත් වුණා. ඒ භික්ෂුවගේ ජීවිතේ වුණත් අහිමි වෙන්න තිබ්බ වෙලාව මං නිසා වැළකුණා කියලා හොඳට හිත ශක්තිමත් කරන් හිටියා. අර පිරිසම එකතු වෙලා ඇයට ගල් ගහලා ඇයව ඝාතනය කළා. ඇය මිය පරලෝ ගිහිල්ලා තව්තිසාවේ උපදිනවා. දෙව්දුවක් බවට පත් වෙලා. බලන්න රැකිච්ච හැටි. ඒ නිසා යම්කිසි කෙනෙක් හරි දේ විදිහට දැනගෙන ඉන්නවා නම් වැරදි දේ වැරදි විදිහට තේරුම් අරන් ඉන්නවා නම් හරි දේ දැනගෙන හරි දේම කරනවා නම් වැරදි දේ දැනගෙන වැරදි දේ බැහැර කරනවා නම් එයාගේ ජීවිතේ රැකෙනවා. ඒ නිසා පින්වතුනි සැහැල්ලුව කියන එකේ සීමාව ඔන්න ඕක. මේ ජීවිතේ සැහැල්ලුවෙන් සතුටින් වාසය කරනවා කියද්දි ඔය සීමා ඉක්මවා නොයා යුතුයි.
හරියට මැනවින් ආරක්ෂා සංවිධානය කරගත්ත නගරයක් වගේ ජීවිතේ රැකගෙන තමයි ජීවිතේ සතුටින් වාසය කළ යුත්තේ. අපි හිතමු හොඳට ආරක්ෂා සංවිධානය කරපු නගරයක ආරක්ෂා සංවිධානය හොඳට තියෙන නිසා නගරය ඇතුලේ මිනිස්සුන් සතුටින් හිටියා කෙනෙක්. ඒ මිනිස්සුන්ට බයක් නැහැ. නගරයට කිසිම විදිහකින් සතුරු ආක්‍රමණයක් එන්නේ නැහැ කියලා ඒ මිනිස්සු දන්නවා. ඇයි නගරේ රැකිලා. ඔය වගේ මේ ජීවිතේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, හිරියොතප් වලින්, දහම් දෙනුමින්, අකුසල් දුරු කරන කුසල් වඩන වීරියෙන්, ඊළඟට හොඳ සිහි කල්පනාවෙන්, හොඳ ප්‍රඥාවෙන් රැකගෙන නම් ඉන්නේ. ඒ රැකගත් සීමාව තුළ කුසල් අකුසල් හොඳට අඳුනාගෙන, පින්පව් හොඳට අඳුනාගෙන, හරි වැරදි දේ හොඳට අඳුනාගෙන පින්වතුනි අපි ජීවිතේ රකින්නවා නම් ඒ ජීවිතේ තියෙන සතුට අහිමි වෙන්නේ නැති සතුටක්. ඒ ජීවිතේ තියෙන සතුට දුකට පෙරලෙන්නේ නැති සතුටක්. එහෙම සතුටක් උපදව ගන්න තමයි අපි උත්සුක විය යුත්තේ. ඒ නිසා අපි හැමදෙනාට මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ අතිශයින්ම දුර්ලභ වූ ගෞතම සාසනයේ මුණ ගැහුණු මොහොතේ අපේ ජීවිත මේ සසර ගමනේ අසරණ නොවූ සම්බුද්ධ ශාසනය තුල රැකවරණයක් සලසාගත් ජීවිත බවට පත් කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව ඒ සියලු දෙවියන්ගේ නිරන්තර ආරක්ෂාව අප හැම දෙනාට සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ 79 වෙනි ජන්මදිනයේ සමරන පින්වත් දයා පෙරේරා මෑණියන්හට සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා මෑණියන්ට නිදුක් නිරෝග සුවපත් භාවයත් දීර්ඝායුෂ සම්පන්නියත් සැලසේවා. ධර්මාවබෝධයේ පිණිස මේ පින ඒකාන්තයෙන් හේතු වෙත්වා කියලා අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. 2010 ජනවාරි මාසේ 14 වන දින මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් එල්.පී.එස්. පෙරේරා පියාණන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මිය පරලෝ යන්ට යෙදුණු ජෝන් බස්නායක, ජොහානා රන්දෙනිය, නිමල් ජයතිස්ස යන ඒ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන පින්වත් ශීලා පෙරේරා කෝඤ්ඤාරිස් මහත්මිය, නිකොලාවොස් කෝඤ්ඤාරිස් මහත්තා, ඒ වගේම ගිම්හානි පෙරේරා අලහකෝන් මහත්මිය ඇතුළු ඒ පින්වතුන්ලා හැම දෙනාගේ නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම ඥාතීන්ට සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය අනුහසින් කොරෝනා වසංගතයේ හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකා වාසී ලෝක වාසී හැම දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා කියන අදහසින් අපි සෙත් පතමු. අද දවසේ මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලැබුවේ ග්‍රීසියේ පදිංචි පින්වත් ශීලා පෙරේරා කෝඤ්ඤාරිස් මහත්මියත්, නිකොලාවොස් කෝඤ්ඤාරිස් මහත්මාත්, සයිප්‍රස්හි පදිංචි පින්වත් ගිම්හානි පෙරේරා අලහකෝන් මහත්මියත් ඇතුළු මේ පින්වතුන්ලා ඉතින් විදේශගතව ජීවිත ගත කරන මේ පින්වතුන්ලාට අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. පින්වතුන්ලාට කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව, පාපී මිත්‍රයන්ගේ ඇසුරකින් තොරව සැනසෙල්ලේ තමන්ගේ ජීවිත ගත කරන්නට ලැබේවා. ගුණධර්ම දියුණු කරගෙන ජීවිත ගත කරන්නට ලැබේවා. ඒ පින්වතුන්ලාගේ පවුල්වල සුජීවත්ව සිටින පින්වත් ශීලා පෙරේරා කෝඤ්ඤාරිස්, නිකොලාවොස් කෝඤ්ඤාරිස්, ගිම්හානි අලහකෝන්, චින්තක අලහකෝන්, ලකිතු අලහකෝන්, කේශව අලහකෝන්, ලලිත් පෙරේරා, සමන් පෙරේරා, කමල් පෙරේරා සහ සුජීවා පෙරේරා යන ඒ සෑම සියලු දෙනාහට, පවුලේ දරු මුණුපුරු මිනිපිරියන් සියලු දෙනාහට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා
සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පatti සැලසේවා, ජීවිතවල රැකී ආරක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා, දියුණුවටපත් වෙත්වා, පෙනෙන නොපෙනෙන කරදර බාධා යම් තාක් ඇද්ද සියල්ල දුරු වෙත්වා. තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් කලන මිතුරු ඇසුරේ සුවසේ ධම්මග දියුණු කරගන්නට අවකාශ සැදෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වතුන්ලා සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් මේ ගෞතම සසුන තුලම ධර්මාවබෝධ කිරීමේ වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.